නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අපමාදං පසංසං සුපමාදෝ ගරහිතෝ සදා ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මේ මොහොත ධර්ම ශ්‍රවණය සඳහා ඉඩ කඩවෙන් කරගත්තා වූ සදහැවර පින්වතුනි ආරාධිත බෞද්ධන් විසින් නිවන් පසක් කිරීම පිණිස හතර සතිපට්ඨානෙ වැඩි යුත්තේ ඇයි? ඒ සිදු කරන ලබන ක්‍රියාවලිය කුමක්ද කියන ප්‍රශ්නේ තමයි මට ඉදිරිපත් කරලා තිබෙන්නේ. මෙබඳු මාතෘකාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. සතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කරන්නේ නැතිව නිදහසේ මේ පිළිබඳ අදහස් දක්වන්නටයි මා සූදානම් වෙන්නේ. ත්‍රිපිටකය කියවා බැලීමේදී සිව්සී වටන් කියන වචනේ තියෙන සූත්‍ර 100 ගණනක් තියෙනවා. ඒ වගේම තවත් සතිපට්ඨාන වර්ගයක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍ර 10ක් තියෙනවා. එතකොට මහා සතිපට්ඨානෙ කියලාත් පාවිච්චි කරනවා. සමාජයේ අය දන්නවා සිහිය පිහිටුවා ගැනීම කියලාත්. මොනවට සිහිය පිහිටවා ගන්න ඕනද කියලා නම් බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ වගේම මහා සතිපට්ඨාන සූත්‍රයේ අග බුදුන් වහන්සේගේ අපයක් තියෙනවා. යමෙක් මේ වැඩේ කරනවා නම් දින 7ක් සහ අවුරුදු 7ක් ඇතුළත ලැබෙන්න ඕන ප්‍රතිඵල ලැබෙනවායි කියලා. දවස් 7ක් අවුරුදු 7ක් නොවේ අවුරුදු 700ක් විතර තිස්සේ ප්‍රතිඵල නැතුව කල් ගත වෙනවා. ඒ නිසා මේ සතර සතිපට්ඨානයේ 4 කියලා කියන්නේ කෝකද කියලා මගේ අවධානය යොමු වෙලා තියෙනවා ඔය හැම සූත්‍රයක්ම කියවීම තුළ. බුදුන් වහන්සේත් අදහරනවා නිබ්බානස සච්ච කිරියා යදිදං චත්තාරෝ සතිපට්ඨාන නිවන් සාක්ෂාත් කරගන්න හතර සතිපට්ඨානය කියලා. නමුත් මේ සතර සතිපට්ඨානයේ පෙන්නන හතර සතිපට්ඨානය කියන්නේ කියලා වෙලාවකට හිතෙනවා. මොකද 4ක් නෙමෙයි 21ක් පෙන්වන නිසා. ඒකේ කයානුගත කලෙහි කියන එකේ ආනාපාන සතිය 11-12 වතාවක්, ඒ වගේම ඉරියව් පතනය, ඒ වගේම ශරීරයේ 9 අවස්ථාවක්, වේදනාව අනුගත කළ සැප දුක් උපේක්ෂා අවස්ථා 3ක්, සිත් අනුගත කළ සරාගම් විරාගම් විතරාගම් අවිතරාගම් අවස්ථා ගොඩක්, ධම්මානුපස්සනාව ගත කළ ත්‍රිලක්ෂණ ඇරුණා අනිත් ඔක්කොම ටික ධම්මානුපස්සනාවේ නීවරණ අනුව බලන්න කියනවා. ආධ්‍යාත්මික බාහිර ආයතන අනුව බලන්න කියනවා. බොජ්ජංග අනුව බලන්න කියනවා. සත්‍යතුස්සත්‍ය අනුව. මේ ඔක්කොම කොහොමද 4ක් වෙන්නේ? අන්න ඒකයි මම අහන්නේ. මට තේරෙන ධර්මයන්ට අනුව තිබෙන්නේ කරුණු දෙකයි. ප්‍රමාදය විතරයි. බුදුන් වහන්සේ ලෝ පහළ වෙන විට මිනිසා සසරේ ප්‍රමාදයෙන් හිටියා. ප්‍රමාද වීමෙත් විචිත්‍රත්වයක් තිබෙනවා. ඔවුන්ට මරණයෙන් මිදෙන්න දුකෙන් මිදෙන්න බැරි වුණා. දුක යටපත් කළා, ඈත් කළා, මොනවා හරි දේවල් කළා. බුදුන් වහන්සේ තේරුම් ගත්තා මේක සිදු වෙන්නේ ප්‍රමාදයක් තුළ කියලා.
මේකෙන් නිදහස් වෙන්න අප්‍රමාද වෙන්න කියන එක උන්වහන්සේ වදාලා. අපමාදෝ අමත පදං පමදෝ මච්චනෝ පදං අර තියෙන්නේ. ඒක හැමදාම කියන ගාථා පාඨය නිසා තමයි මම අද ගත්තේ, නැත්te වෙන එකක් ගත්තේ. නිවනට මඟ අප්‍රමාදේ, ප්‍රමාදේ මරණයට මඟ. අපමාදෝ රතෝ බික්ඛු පමාදෝ බය දස්සිවා. අප්‍රමාදයේ ප්‍රිය කරන භික්ෂුව ප්‍රමාදයේ භාවය දකින්න. සංයෝජනං අනුතුලං දහං අග්ගිව ගච්ඡති. සංයෝජන ලොකු කුඩා එහෙම නැත්නම් ලොකු කුඩා විනාශ කරලා දානවා. එතකොට උට්ටාවන්ට සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. ඨාන වීර්යෙන් සතිමත් වෙන එක. සොඤ්ඤතෝ ලෝකං අවක්කංසු මොගරාජ සදා සතෝ. මොගරාජේ හැම කල්ලිම සිහි ඇතිව. හැම කල්ලිම සිහි ඇතිව. බලන්න. මොනවටද සිහිය තියෙන්න ඕන? ඒකයි හොයන්න ඕන කාරණාව. මේ අසිහියට ප්‍රමාදය කියනවා, සිහියට අප්‍රමාදය කියනවා මම දකින ආකාරයට. එබැවින් සතර සතිපට්ඨානයේ දේශනා කළේ කුරුරට වැසියන්ට ඉරිස්සල දේශනා සූත්‍ර 2000 ගණනක් තියෙනවා. ඒ වැනිවන් වගේ තිබුණේ නැද්ද? සතිපට්ඨානය විතරක් ඕනේද? වත්මන් සමාජයේහි ඒක පිළිබඳව දීලා තියෙන අගය ලියන්න කියන්න පාඩම් කරන්න විභාග පාස් වෙන්න පුළුවන්. නමුත් අනුගමනය කරන්න බැරි එකක්. ඒ නිසා ධර්මයේ තේරුම් ගත්තේ නැතුව මේ කියන පෙළ පාලිය සිංහලට පරිවර්තන කරපේකේ මොනෝහොන හරි කර හිටියට මම හිතන්නේ ඒක ගැඹුරට වැටෙනවායි කියලා. ඒ නිසා ධර්මයේ තේරුම් අරගෙන මොකද්ද වෙන්න ඕන කියලා දැනගන්න. දැන් මට අහුවෙනවා කර්මිත සූත්‍රය තුල තිට්ඨං චරන් නිසින්නෝ අසයනෝවා. සිවිරියව්වක්. සිවිරියව්වක්. මිනිස් ජීවිතයට පවතින සිවිරියව්වයි අතුරු ඉරියව් කොතරම් තිබුණත් මේ හතරෙන් එකක්. මේ සිව් ඉරියව්ව තුලම මායයට අහු වෙන එකෙන් වලකින්න සතිමත් වීම වෙන්න බැරිද? සිටමින් හිටගෙන චරං ඇවිදිමින් නිසින්නෝ වාඩි වෙමින් සයනෝවා සිහින ලෝකයට යන්න නැතුව දිගාවි සිටමින් බලන්න ඔබේ ජීවිතය තුළ වෙනත් ඉරියව්වක් තියනවද කියලා. එහෙමයි මම අද මේක විග්‍රහ කරන්නේ. දැන් බලන්න අර මම ගත්ත ගාථා පදේ අප්‍රමාදම් පසංසංසු. අප්‍රමාද වන අයට ප්‍රශංසා කරනු ලබනවා. හැම කල්හිම ගර්හාවට ලක් වෙනවා පමාදෝ. මෙන්න මේක තේරුම් ගත්තම ඔබ තුළ වෙමින් පවතින දේ නැත්තම් බුදු සමයේ තේරුම් ගන්න පෙර ඔබ තුළ වෙමින් පවතුන දේ ප්‍රමාදේ වශයෙන් උත් තේරුම් ගත්තයින් පසු ඒ ප්‍රමාදයෙන් මිදෙන්න ඔබ අනුගමනීය ක්‍රියාමාර්ගය සිහින් කටයුතු කිරීම නම් වූ අප්‍රමාදේ වශයෙන් උත් සිහිය කියන්නේ මොකක්ද කියලා මොකටද සිහිය තියෙන්න ඕන කියන එක හොයාගන්න පුළුවන් වෙනවා. මතක තබා ගන්න බුදු සමය තුල සතියට ඊටා වැදගත් තැනක් තියෙනවා. නමුත් කුමකට සතියද කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ආනාපාන සති කියලා. ඉතින් ඒක වඩන අය උසුම ඇතුළු වීම පිටවීම දිහා බලන් ඉන්නවා. එතකොට ඒක ආනාපාන සති කියලා කියනවා. එහෙමයි කියන්නේ. නමුත් මම දකින්නේ එහෙම නෙවෙයි ඒක.
මෞකුසින් බිහි වූ තැන් පටන් හුස්ම වැටෙන තැන මැරෙන කල්ම හුස්ම පාර ඉහළ පහළ යනවා. අපි අපේ වැඩ කරනහම ඒ ගැන අවධානයක් නැහැ. සමහරට ඔබ කියනවා හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියලා. ඒ කියන්නේ ඔබේ වැඩ කරනවා හුස්ම පාර ඉබේ ගන්න නිසා ඇරුණාම ඒ ගැන අවධානයක් නැහැ. හොඳයි අවධානය යොමු කළොත් මොකද වෙන්නේ? දැනෙන එක නේද වෙන්නේ. ඇතුළු වෙනකොටත් දැනෙනවා පිට වෙනකොටත් දැනෙනවා. එතකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ පැහැදිලි කිරීමක පවතිනවා ආනාපාන සති කියන්නේ හුස්ම ඉහළ පහළ ගන්නවට නෙමෙයි කියලා. මා දකින්නේ මේ ආරම්භක අභ්‍යාසය තුළ ඔබට පුරුදු කරන්න හදන්නේ යමක් දැනගෙන කරන්න. මැරෙන කල් මොක දිහා බලන් හිටියට ලැබෙන වැඩක් නැහැ. නමුත් ඒක දැනෙනවා නම් ඊට හොරෙන් කරන්න බැරුව යනවා. මේ දැනීම දියුණු කරන එක වෙන්න බැරිද මේ සතිය වඩනවා කියලා කියන්නේ? දැන් කුමක්ද ශුඤ්ඤතලෝකං අවෙක්කං සුමෝගරාජ සදා සතෝ කියලා කියන්නේ? හැම කල්හිම සිහිය ඇතිව සංඛාර ලෝකේ ශූන්‍ය වශයෙන් බලන්න සිහිය තියාගන්න. ඒකෙ පෙන්නන්නේ. එතකොට සංඛාර ලෝකයේ ශූන්‍ය වශයෙන් බලන්නේ නැතුව සිහිය නැතුව සංඛාර ලෝකය අපුඤ්ඤාවි සංඛාර පුඤ්ඤාවි සංඛාර අනිජ්ජාවි සංඛාර වශයෙන් ඒකට එකතු වෙමින් ප්‍රමාදීව කටයුතු කරන එක තමයි මිනිස්සු කළේ. පාපයට එකතු වෙනවා පාපේ බලවත් කරගෙන පාපෙන් දුගතිගාමී වෙනවා. පිනට එකතු වෙනවා පින බලවත් කරගෙන පිනෙන් කාම සුගතියට යනවා. ධානයට එකතු වෙනවා ධානයේ බලවත් කරන බඹලව යනවා. පවට වඩා පින හොඳයි පිනට වඩා ධානය හොඳයි සුඛයත් හොඳයි. කවුද මේ සංසාර චක්‍රයෙන් මේ අය අතරින් ගැලවුනේ? කාටද අමතපදන් හමු වුනේ? එකට වඩා එකක් කර්ම මාර්ගය තුළ හොඳ වුණා යරුණාම මම නම් දකින්නේ උන්ට කාටවත් ප්‍රමාද විහරණය යරුණාම අප්‍රමාද විහරණය හමුුනේ නැහැ කියලා. මන්දයත් රූපී අරූපී බමතල්ව ගියාටත් ආපහු ආගන්තාරෝ පුනබ්බවං පුනර්භවයට එන්න වෙනවා. ඒ නිසා පැහැදිලිව තේරුම් ගත යුතුයි ලෝකේ අනුගමනීය ප්‍රතිපදා තිබෙනවා. වෙනත් ආගම් වලත් තියෙනවා ಭಾರತයේත් වෙනත් 62ක් තුල තිබුණා. මේවා තුල යටපත් කිරීම ඈත් කිරීම කියන කාරණා තිබුණ බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ප්‍රහාණ 3යි. තදංග විස්කම්බන සමුච්ඡේද. නමුත් බුදු සමයෙන් පෙන්වන්නේ සමුච්ඡේද ප්‍රහාණයයි ප්‍රහාණය කිව්වහම කියන එක කියලා තියෙනවා. බුදු සමයෙන් සැලකිලිමත් වෙන්නේ සමුච්ඡේද ප්‍රහාණයට. තදංග විස්කම්බන කියන එකෙන් තේරුම ඇත්තටම ප්‍රහාණයක් නෙමෙයි. නමුත් ඒ මොහොතට නොඑන්න යටපත් වීම සහ ඇත්වීම. ඔබට පැයක විතර කාලයක් සමාධියකින් ඉන්න පුළුවන් නම් යටපත් වෙලා. ඒ මොහොතේ නෑ. ඒ බඳු සමාධියක් දියුණු කරගෙන කල්ප ගණනක් ඉන්න පුළුවන් නම් ඈත් වෙලා. නමුත් මිදිලා නැහැ. ඒ කියන්නේ ඔවුන්ට මේ යටපත් කිරීම ඈත් කිරීම කියන මාර්ග ඔස්සේ බුදුන් වහන්සේ වදාළ සතිය හම් වෙලා තිබිලා නැහැ. සතිය හම් වුණා නම් ඔවුන්ගේ මාර්ගයේ සෝවාන් ආදී මාර්ගඵල තියෙන්න ඕන. නමුත් උද්දකරාම පුත්‍ර භග්ගවතවසාටවත් මාර්ගඵල තිබුණේ නැහැ. ඒ නිසා මේ හංගගෙන යටපත් කරගෙන යන මග වෙනකොට කෙලෙස් මොන් සිඳගෙන යන මග. මේ කෙලෙස් මුල් සිඳෙන්න සසර හදන එක වෙනකොට සතර හදන මොහොත සතර හදන එක නවත්තන්න වෙන්න බැරිද මේ සතිය ඕන? සසර හදන එක වෙනුවට සසර හදන එක නවත්තන්න.
දැන් අර සසර හදන එකනේ අර කරලා තියෙන්නේ. පවෙන් සසර හදනවා, පිනෙන් සසර හදනවා, ධානයෙන් සසර හදනවා. ඇයි හැදෙන්නේ? අපි කියමු උපදිනවයි කියලා. පින නිසාද, පව නිසාද, ධානය නිසාද? තුනම නිසා. තුනේ කුමක් නිසාද? සෝපාදානස්ස කොහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ මිනෝ අනුපාදානස්ස උපාදාන සහිත නිසා. පවෙත් උපාදාන සහිත බව තිබෙනවා. පිනෙත් උපාදාන සහිත බව තියෙනවා. ලෞකික ධානයෙත් උපාදාන සහිත බව තියෙනවා. උපාදාන සහිත වීම ප්‍රමාදය විය නොහැකිද? උපාදාන රහිත වීමට සිහිය හෙවත් අප්‍රමාදය අවශ්‍ය වෙන හැකිද? අන්න එහෙමයි මම මේ සමස්තය කියවලා බලලා අනුගමනය කරන්න බැරි කසාය වට්ටෝරුවක් කියනවා වගේ හැමදාම කියා ඉන්න එක වෙනුවට මනුස්සයින්ට වෙන්න පුළුවන් දෙයක් අනුගමනය කරන්න පුළුවන් දෙයක් බවට මේ සියල්ලෙන් යම්කිසි සිංහල අදහසක්, තේරෙන අදහසක් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. අනුගමනය කරන්න පුළුවන් දෙයක්. නමුත් අපට වෙලා තියෙන්නේ මොකද? අපි පුරා අවුරුදු 1700ක් තිස්සේ තිබුණා වූ සියලු දේවල් දන්නවා බුදුදහම ගැන. ඊට ඉස්සෙල්ලා බුදුවරු 28 දෙනෙක් ගැන පාරමිතා සේරමත් දන්නවා අපි. ඒ වගේම බෝසත් චරිතෙත් ආත්ම ගණනාවක් තිස්සේ අපි දකිනවා. 550ක් තිස්සේ. ඒක බෝසත් චරිතය කියලා. එදායින් පසු අද දක්වා ආපු ගමන් මගේදී බෙදීම් තුළ බුද්ධ චරිතය වශයෙන් දන්නවා, බුද්ධ ධර්මය වශයෙන් දන්නවා, ශාසන ඉතිහාස වශයෙන් දන්නවා, බෞද්ධ සංස්කෘතිය වශයෙන් දකිනවා, බෞද්ධ ශිෂ්ටාචාරය වශයෙන් දකිනවා, පුරා විද්‍යාව වශයෙන් දකිනවා. තවත් තියෙනවා අතු. අපි ගැන දන්නේ නැහැ. මොනවා දැනගත්තත් අපි ගැන දන්නේ නැහැ. මා අද දකින්න ඔය මොනවවත් දැනගන්න ඕන නැහැ. වඩා වැදගත් වන්නේ අනුන් ගැන හොයන එකද, තමා ගැන හොයන එකද? තමා ගැන හොයන එක. මොනව දැනගත්තේ නැතත් බුදුන් වහන්සේ වදාළ ප්‍රමාදය අප්‍රමාදය අප තුළින් දැනගන්න පුළුවන් නම් ප්‍රමාදය මිනිසාට දුක් ගෙනත් දෙයි, අප්‍රමාදය මිනිසා දුකින් මුදවයි. මෙන්න මෙහෙම සරල තැනකට එන්න. ආවට ගියාට මෙහෙම කියන්නේ නැහැ. යම් දවසක බුද්ධ ආගම පොත අතේ තිබ්බද මං හිතන්නේ අවුරුදු 60ක් විතර තිස්සේ. පාරම්පරික බෞද්ධ. යම් දවසක මේවා ගැන ගවේෂණය කරන්න පටන් ගත්තද 75 ඉඳලා. එදා ඉඳලා පේන දේවල් ටික ගැඹුරු වෙනවා, වෙනස් වෙනවා. අර සම්ප්‍රදාය තුළ හිර වෙලා ඉන්න කැමති වෙන්නේ නැහැ. මන්දයත් බුද්ධ වචනේ ප්‍රතිඵල බුද්ධ වචනේ විශ්වාස කරනවා. එහෙනම් ඇයි නොවෙන්නේ? අන්නේ පිළිබඳ ගවේෂණ වලදී හමු වෙනවා පාලි පෙළට දීප සිංහල අරුත් ධර්ම මාර්ගයේ මුල් කොටගෙන නොව ලියන්න කියන්න පාඩම් කරන්න අරුත් දීමක් විතරයි බොහෝ දේවල්. නොගැඹුරු වෙලා. ක්‍රමෙන් ඒ උදුන් වහන්සේලා වදාළ අරුත පෘථග්ජනයෝ පතට පත්වීම තුළ ඔවුන්ට අදාළ අරුතක් බවට පත් කරගෙන. මා දකිනවා මේ තරම් අමාරු වෙන්න බෑ මේක. මා කියනවා සුනීතට සෝපාකට රජ්ජුමාලාවට පටාචාරට කිසාගෝතමීට තේරුණ බුදු සමය දුකින් මිදෙන්න. සාක්ෂරතාවයේ තිබිලා නෑ උන්ට. ඔබට අමාරු වෙන්න බෑ. මතක තබා ගන්න ජීවිතයේ දුකයි නොව ජීවිතස බලන ආකාරයෙන් ලෝකෙත් එක්කලා ඇලීම තුළින් හටගන්නා වූ ලෝභ දේශ මොහ තුන තුලයි දුක් ගෙනත් දෙන්නේ. ඒ බලවත් කිරීම තුළ. ලෝභක්ඛය දේශක්ඛය මොහක්ඛය නිබ්බානං ජීවිතය තුළ ලෝභ දේශ මොහ ඡය කරන්න ඕනේ. එහෙනම් ලෝභ දේශ මොහ ඡය වෙන්න නොවේද සතිය තියෙන්න ඕන? සතිය දෙන්න බැරිද ලෝභ දේශ මොහ ඡය වෙන්නේ? අන්න එහෙම එකට ගලපලා බලන්න. නැත්නම් මම කියන දේ අප කියන දේ සවන් දීලා බලන්න.
මන්දයත් පෘථග්ජන පුද්ගලයා තුළ සතිය නැති බැවින් ලෝභ දේශ මොහ වැඩෙනවා. ඔහු පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි පදේ පිරිහෙමින් යනවා. සතර හදමින් යනවා, දුකටපත් වෙමින් යනවා. එනිසා මේ සිදුවෙන වරද ධර්මස්සවණය කරන අයට තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා. වුන්ට නුවණින් පේනවා, දැසින් නෙවෙයි. ඒ ප්‍රමාද විහරණය. ප්‍රමාද විහරණය කරලා පස්සේ අප්‍රමාද විහරණයක් දේශනා කරනවා කියලා මම හිතන්නේ නැහැ. ප්‍රමාද විහරණය නවතා අප්‍රමාද විහරණයට එන්න වෙනවා. ප්‍රමාද විහරණයේදී සිහිය නැතුව යනවා. අපමාද විහරණයට සිහිය උදව් වෙනවා. එනිසා බුදුන් වහන්සේ සමාජයට හඳුන්වා දුන් විශේෂ දේ මම දකින්නේ සතිමත් බව. ඒක කුමකටද සතිමත් වෙන්න ඕන, කෙසේද සතිමත් වෙන්න ඕන කියන එක පිළිබඳව ඔබ ඉගෙන ගන්න වෙනවා. එවිට ඔබට ජීවිතේ එකක් වශයෙන් දැකලා මේක කරන්න බෑ. ජීවිතයට අවුරුදු 60ක් 70ක් 100ක් තිබෙනවා. නමුත් ජීවිතේ ගත වෙන්නේ අවුරුදු 70ම එකපාර නෙවෙයි. වසරෙන් වසර, මාසෙන් මාසය, සතියෙන් සතිය, දවසෙන් දවස, පැයෙන් පැය, තප්පරෙන් තප්පරේ, මොහොතින් මොහොත. ඔබේ ජීවිතේ මොහොත ගත වෙන්නේ කොහොමද? මේ මොහොත. අනේ මේ මොහොත ගත වෙන ආකාරය තේරුම් ගන්න. ඒ මොහොත තුල සිදුවෙනා වූ ප්‍රමාදය තේරුම් ගන්න. ඒ මොහොතම අප්‍රමාද වෙන්න පුළුවන් සිහිය තිබුණොත්. එතෙන්න සිහිය ගේන්න ඕන. මේ සූත්‍ර දේශනාවල සඳහන් පරිදි මොහොත ගත වෙන්නේ කොහොමද? තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරනවා. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි. මහණෙනි මගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ. යං ඒවං ලහු පරිවත්තං යතිදං චිත්තං. මෙසේ හටගත්ත ගමන් නැසෙන දෙයක් සිත තරම්. ඒකට උපමාවක්වත් කරන්න බෑ. අන්න ඔබට තේරෙනවා කයෙන් අවුරුදු 60ක් 70ක් 80ක් තිබුණාට සිතින් අසුරු ගසනසකින් නැති වෙනවා. ඊට වඩා ආයුෂ දීලා නැහැ සිතට. චිත්තයිසක විග්‍රහයත් පෙන්වන්නේ ඒක උප්පාද, ඒක නිරෝධ, ඒක ආරම්මන, ඒක වත්තුක. සිත සමග සිතුවිලි හට ගන්නවා. හටගත්ත ගමන්ම නැසෙනවා. ඒ අරමුණේ පවතිනවා. ඒ වස්තුවේ පවතිනවා. කණයයි. දැන් බුදුසමයේ සිත මුල් කොටගත් චිත්තස්ස දමතෝ සාදෝ චිත්තං දන්තං සුඛාවහං මේ සිත දමනය කර ගැනීමටයි අපට සතිය ඕනේ. සිත පාඩම් කරගත්තට හරියන්නේ නැහැ. සිතේ ස්වභාවය ඊට පස්සේ ඉගෙන ගන්න ඕන. ඒකට සම්මාදිට්ඨිය වැනි සූත්‍රවල සඳහන් කරනු ලබනවා. සිතේ හැටි. අපට සිත උපදින්න තැන් පහක් තියෙනවා ලෝකේ ඉන්නකොට. ආගමකින් තොරව. ඇත්තනම් පිළිගන්න. ඒ ගැන්වීම් වලට අනුව ඇහැවත් කනවත් නාසයවත් අරමුණු ගන්නෙ නැහැ. ගන්න බෑ ඒවට. ඒවට ඇසුරු කරන්න ගොදුරු කරලා දෙන්න විතරයි පුළුවන්. එතකොට ඒ පහට සිත පිහිටනවා. ඒ මොහොතට එතන හට ගන්න එකක් සිත කියන්නේ. ලෝකේ හඳුනා ගැනීම නිසා සිතේ පස්සාකාර විකාශනයක් තමයි අස කන නාසය දිවකය කියන්නේ. ඒ එක එක ආකාරයන් සිත හඳුනා ගන්නට ලෝකේ තියෙන ආකාර පහක් හඳුනා ගන්නට තමයි මේ පස්ස ආකාරය සිත සකස් වෙලා තිබෙන්නේ. රූපයෙන් හඳුනන සිත, ශබ්දයෙන් හඳුනන සිත, ගන්ධයෙන් හඳුනන සිත, රසයෙන් හඳුනන සිත, ස්පර්ශයෙන් හඳුනන සිත. බාහිර දේවල් ලෝකේ ජීවත් වෙන්න තහනම් කරන්න බෑ, අඳුන ගන්න ඕන.
ඒවයි සැපත කියලා පන්නන්න ගියාම තමයි කාම ඒසනා බවට පත් වෙන්නේ. නැත්නම් හඳුනගන්න තහනමක් නැහැ. මේම අපට උදව් වෙනවා මේවා හඳුනා ගන්නවා වගේම මේවා නැතුවටත් සිත පහළ වෙන්න ගන්නවා කල්පනාව සහ සීනී කියලා. එතකොටත් මේ ආකාරයෙන්ම තියෙන බයසෝක වේදනා එතෙන්ට එනවා. නමුත් බාහිර ලෝකෙ මොකුත් නැහැ. කොහොමද ඒක එන්නේ? ඒකට ගියේ මෙහෙන් ගත් ආකාරයට. බයෙන් සතුටින් දුකින් තරහෙන් ඊර්ෂ්‍යාවෙන් කරුණාව කොයි විදිහටද ගියේ ඒ විදිහට ඇති තියෙනවා. ඇත්තම සිද්ධිය අපි බාහිර ලෝකෙ දකින්නයි කියලා කීවට අපි අපහදාගත් හැඟීම් වලට අනුව බාහිර උදව්වෙන් අපේ හිතට එන දේ දකින්න. ඒක නානත්තයි. 10 ආකාරයි 20 ආකාරයි 30ක් ආකාරයි තම තමන්ට රුචි අරුචි පරිදි. පාදයක් තියෙනකොට පාදෙන් පාදයට ගමන යනවා වගේ මේ සිත ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට දිවා රාත්‍රී දෙකේ මාරු වෙනවා. මම ඔය කියන පිළිවෙලට නෙමෙයි ඇස තුලමත් මේ මොහොතක් පාසා හටගෙන නැතන එක. වරක් ඉපදී නැතන හැටි අපට ගෝචර කරගන්න බැරි වුණාට ධර්මයේ සඳහන් වෙනවා වරක් ඉපදී නැතන එක ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන જીවහා විඥාන කාය විඥාන මනෝ විඥාන තුල ඒ අරමුණු මුල් කොටගෙන රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ ධම්ම නම් වූ අරමුණු මුල් කොටගෙන ඒ අරමුණු විඳීමට වේදනාත් සිද්ධාතනකුත් ඒ අරමුණු හැඳිනීමට සංඥාතනකුත් ඒ අරමුණු සමග ඇලීමට ගැනීමට සංකාර 6කුත් වේදනා 3යි සංඥා 6යි සංකාර 6කුත් ඒවා දැන ගැනීමට විඥාන 6කුත් දොරවල් තුල පහළ වෙනවායි කියන එක. අන්න එහෙම අපි තුල සිදුවෙන මේ සිද්ධිය අපි ගැන හොයා බැලීමේදී ලෝකේ හඳුනා ගන්නට අපි පංචස්කන්ධයට උපදින මැරෙන ගමනක් යමින් ඉන්නවා. ওই පංචස්කන්ධ විග්‍රහයක් අපි දන්නේ නැහැ. අපිත් ඉන්නවා ලෝකෙත් තියෙනවා. එහෙමයි අපි ළමා කාලේ දකින්නේ. ලෝකේ තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ක්‍රියා කාරණා ටික. ඒවා සමහර හරි සැපයි. ලෝකේ තියෙනවා ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රිය. ඒවෙන් 4ක් හොඳයි 4ක් නරකයි. එහෙම අපෘතග්ජන භාවයේ තුළ ලෝකෙ වෙදන්ට යාම තුළ මෙන්න මේ විදිහට මේ සැපට ඇලෙන්න සහ දුකට ගැටෙන්න එපා කියන්නේ. අටලෝ දහමේ 4කට ඇලෙන්න සහ 4කට ප්‍රතික්ෂේප කරන්න අපි හුරු වෙනවා. කළුගනා වෙනයි සුදුගනා වෙනයි බන්ධනේ වෙනයි. බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වෙනයි. ඒ වනිසා පහළ වෙන චක්කුසෝත ගාන જીවහා කාය විඥාන වෙනයි. නමුත් මේ දෙන්න කමයකින් බැඳලා තියෙනවා. ඇත්තනම් කළුගනා සුදුගනාට අසුදුගනා කළුගනාට බැඳිලා නැහැ. රූප ශබ්ද ගන්ධ රස බැඳිලා නැහැ මොනවටත්. අපේ විඥානත් බැඳිලා නැහැ චක්කුසෝත. අඳුනගත්තාම ඉවරනේ. ඒ බන්ධනය අන්න මේ අපිට මේ බන්ධනය තුල ගමනක් හැදෙන බව, සතරක් හැදෙන බව, නිමාවක් නොවන බව, දුකක් හට ගන්න බව නොදන්නා පෘථග්ජනයා විසින් සිහිය නැතුව කරගන්න වරද. අසිහියෙන් කටයුතු කිරීමයි කියන ලද ප්‍රමාදේ අපි ජීවත් වෙනවා. මේ අසිහින් කටයුතු කිරීමයි කියන ප්‍රමාදයේදී පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. අන්න එතකොට සසරට බැඳීමක් ඇති වෙනවා. බැඳෙන්නේ නැතුව ජීවත් වෙන්න තිබිච්ච එක බැඳීමක් ඇති වෙනවා. මෙන්න මේ බැඳීම ඇති වෙන්නේ ප්‍රමාදය තුළ අසිහිය නිසා. මතක තබා ගන්න. ඒ බැඳීම පිළිබඳව පොත් තුළ ඕන තරම් 100,000 ගණන් පෙළවල් තියෙනවා.
ඔබට මේ ඔක්කොම කියව ඉන්න වෙලාවක් නැහැ. අනිත් එක පාලිය තේරෙන්නේ නැත්නම් ව්‍යක්ත සිංහල තේරෙන්නේ නැත්නම් තේරෙන්නෙත් නැහැ. ව්‍යක්ත සිංහලයක් තියෙන්න වෙනවා. ඒ මොකුත් ඕන නැහැ. තථාගත බුදු පියාණන් වහන්සේ ගමින් ගමට යමින් ධර්ම දේශනා කළා පොදු බෙදලා දුන්නේ නැහනේ කාටවත්. පැහැදිලි කරපු එකෙන් තේරුම් ගත්තනේ. ඒ නිසා මේ කතා කරන්නේ බාහිර ලෝකයක තියෙන සිද්ධියක් නෙවෙයි, න්‍යායක් නෙවෙයි. ඔබේ ඇස කරනාසේ දිවකල සිදු තුළ සිදුවෙන්නා වූ න්‍යායක්. ඉතින් ඔබනේ ඒක ඔබ ළඟනේ ඒක අටුවාව තියෙන්නේ. අර්ථකථනය ඔබ තුලින් බලන්න එහෙම වෙනවද කියලා. අන්න එතකොට අසීහෙන් කටයුතු කිරීමේ ආයුධ කියන ප්‍රමාදේම ඔබට පෙන්නනවා. ඒක ඇත්තද කියලා පිළිගන්න. මේන් මිදෙන්න මොකක් කරන්න ඕනේද? මේ මොහොතේ කරන්න ඕන දෙයට සතර සතිපට්ඨානෙ පෙන 21 වතාවම පාවිච්චි කරන්න පුළුවන් නේද? එවැනි කිසියම් ආකාරයක අභ්‍යාසයක් කරමින් අදාළ තැනට ගේනවා වෙන්න පුළුවන්. එනිසා අර කවුරුවත් කියනවට මේ සිහිය පවත්වනවා වෙනුවට මේ කොතෙන්ද සිහිය තියෙන්න ඕන කියන එක තේරුම් අරගෙන අන්න ඒකට ඊට පස්සේ සිහිය දියුණු කරන්න. කොහොමද පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ? ඇයි සසරට බැඳෙන්නේ? ජීවිතේ එක් වතාවද? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණෙන් අරමුණට. ඇයි ඒ සසරට බැඳෙනවාට කියනවා බද්දෝ මාරස්ස, මාරයට බැඳෙනවා. මාරයට අහු වෙනවා. කුමක් නිසාද? මඤ්ඤමානෝ, මමත්වෙන් ගැනීමෙන්. ඒ මොහොතට එන දේ ඇසට කනට නාසයට දිවට කයට ඒ මොහොතට එන දේ මමත්වෙන් ගැනීමෙන් මාරයාට බැඳේ. දැන් සිහිය නැති නිසා නේද? මමත්වෙන් නොගන්නේ නම් මාරයාගෙන් මිදේ. මමත්වෙන් නොගන්න නෙවේද සිහිය තියෙන්න ඕන. අයකයි කිව්ව ඔබ මේ මාතෘකාව ඉදිරිපත් කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවායි කියලා. දැන් මමත්වෙන් ගන්නවා කියන එක කොහොමද ධර්මයට විග්‍රහ කරන්නේ? ඒක බැඳෙන හැටි විග්‍රහ කරන්නේ කොහොමද? දැන් මේ විග්‍රහ කරන්නේ ජීවිතය තුළ නෙවෙයි. ඇස තුළ, කන තුළ, නාස තුළ, දිව තුළ පහළ වෙන අරමුණ තුළ. ඕනෑම අරමුණකට හරි. පස්දොරේ අරමුණටත් හරි, පවටත් හරි, පිනටත් හරි, ධානයටත් හරි. ඕනෑකට හරි. මතක තබා ගන්න ඕන. එතකොට අපට රූපයක්, ශබ්ද රූපයක්, ගන්ධ රූපයක් හඳුනා ගන්නට බාහිරේ තියෙනකොට, ගැටෙනකොට වේදනාවක් ඇති වෙනවා. වේදනාවක රිදීමක් නෙමෙයි, විඳීමක්. විඳීම හැම විටම දැන් එකක් නොව පරණ එකක්. හතුරා වශයෙන් විඳී, මිතුරා වශයෙන්, සැප වශයෙන් විඳී, දුක් වශයෙන් විඳී. එහෙම විඳිනවද පළවෙනි වතාවට දැක්කොත් එහෙම? එනිසා මේ බාහිර දේවල් ගැටෙනකොට ඊට අදාළ ඔබේ වෙන් කිරීම, වෙනස් කිරීම, ගැටීම, මුලාව ඔබ දරන මතය තමයි හිතට එන්නේ. ඒ මතයක් නැත්නම් මං හිතන්නේ සැප හරි දුක් හරි වේදනාවක් නැහැ, උපේක්ෂා සහගතයි. මතයක් තියෙන නිසා Tamanට කැමති පරිදි ඇලෙන්න ගැටෙන්න පුළුවන්. දැන් මේක ඇස තුල, කන තුල, නාසය තුල විග්‍රහ කරන්නේ. එතන තින්නම් සංගති පස්සෝ කියලා වචනකුත් තියෙනවා. ඒක සරල වැඩි. නිකම්ම කරුණු තුන එකතු වීමක් ස්පර්ශය කියලායි කියන්නේ.
ප්‍රසාදේ ගෝචර රූපේ චක්ක විඥානය. ප්‍රසාදේ ගෝචර රූපෙත් උදව් වෙනවා තමයි. නමුත් දැනගත යුතු එකම දේ පස්සය කියලා පැහැදිලි කරලා තියෙනවා නම් මේ ගමනේදී. නැත්තම් පස්ස නිරෝධෝ නිබ්බානං කියලා තියෙනවා නම්. පස්ස පච්චා වේදනා පස්ස නිරෝධෝ කියලා තියෙනවා නම්. ස්පර්ශ නිරෝධ කරනවා කියන්නේ හමු වෙන එක වළක්වනවා කියන එකද? මේ ලෝක ජීවත් වෙනකොට හමු වෙනවා. අපිට ඉර හඳ දවල් රැ අම්මා තාත්තා හමු වෙනවා. ඇස් දෙක පියාින්න කියලා ඔය කියන්නේ. හමු නොවි ඉන්න. එහෙම තමයි සමහර අය කල්පනා කරන්නේ. මේ දැක්කහම සිතුවිලි පහළ වෙනවා. එහෙනම් කැලේට වෙලා ඉන්න ඕනේ. එතකොට පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ තමන් හදාගත් පරිදි තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ පවතින අතීත මුලාව. තරහ වුණොත් තරහකාරයා, යාළු වුණොත් යාළුකාරයා, ගඳයි කිව්වොත් ගඳයි, සුවඳයි කිව්වොත් සුවඳයි. තමන් හදාගත්ත විදිහට නෙවෙයිද වර්තමානයේ හමු වෙනකොට මතුවෙන්නේ. ඔබ විඳින්නේ ඒක නෙවෙයිද? බාහිර දේවල් උදව්වෙන් ඔබේ හිතට පහළ සිතුවිල්ල තමයි ඔබ විඳින්නේ. සිත. ඒකට ඉතින් ඔබ කැමති නම් ඇලී, අකමැති නම් ගැටෙයි. ඒ දෙකටම වේදනා කියනවා. ඇලෙනවට ගැටෙනවට කියනවා තණ්හා කියලා. අන්න ඇලීමේදී ගැටීමේදී ඒ ඇලෙන ගැටෙන කාරණාවට තමයි මඤ්ඤමානේ නැත්තම් මමත්වෙන් ගැනීම කියලා කියන්නේ. තණ්හා වුණොත් උපාදාන වෙනවයි කියනවා. උපාදාන වුණොත් භව වෙනවයි කියනවා. අන්න එහෙම චිත්ත අභ්‍යන්තරේ යලි හට ගන්න හේතුවක් ඉතුරු වෙන එකට කියනවා ප්‍රමාදය කියලා. ඔන්න අරමුණ තුළ ප්‍රමාදය. දැන් උපාදාන පත්‍යා භව නම් යලි උපදිනවා ඒක. මේ ජීවිතයේ උපදිනකොට ප්‍රවෘත්ති විපාක, පසු ජීවිතයේ උපදින ප්‍රතිසන්දි විපාක. යලි උපදින්න ඔබ තවප නිසා නේද? ලෝභය තැබුවොත්, ද්වේෂය තැබුවොත්, මෝහය තැබුවොත්, පාපය තැබුවොත්, පින තැබුවොත්, ධානය තැබුවොත්, පවින් උපදිනවා, පිනෙන් උපදිනවා, ධානයෙන් උපදිනවා. ඔබ යමක් නැවත උපදින්න තබයිද ඒ ප්‍රමාදයයි. එනිසා පව් හොඳයි, පින් හොඳයි, පව් නරකයි කියන තැම නැතිව ඊට හරි ඉස්සරහට එන්න හරි සත්‍යදී. ප්‍රමාදේ නරකයි, අප්‍රමාදේ හොඳයි. සසරට බැඳීම නරකයි, ගැලවීම හොඳයි. සංයෝජනය නරකයි, මිදීම හොඳයි. දැන් මෙන්න මේ මව්කුසෙන් බිහි වුණ දරුවා කලක් යනකොට මෙන්න මේ ඔස්සේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අර අසුතවන්ත සූත්‍රයේ සඳහන් පරිදි ඒවයි උදව්වෙන් සිතට එන දේ ලාභාලාභ සැපතුක් නින්දා ප්‍රශංසාය සායස කියන අටකාරණයකින් එකක් යටතේ අටකාරණයකින් එකක් යටතේ පෞපින් ධාන කියන කාරණා තුනකින් එකක් යටතේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කාම යටතේ එකක් යටතේ එක ඒවා යටතේ ඇලෙනවා. දැන් අරමුණ තුල ඇසේ කනේ නාසයේ දිවේ කයේ පහළ වෙන අරමුණ තුල ඒ අරමුණ පංචස්කන්ධයක් වශයෙන් සහ ඒකට මමත්වෙන් ගැනීමේදී අර උපාදාන භව වෙන කාරණාව මේ මොහොතේ සිදුවෙන අවිද්‍යා සංකාරයේ බව මඤ්ඤමානේ ප්‍රමාදයේ බව තේරුම් ගන්න. සිහිය නැහැ. අහු වෙනකොටම රැවටිලා ඉවරයි. බැඳිලත් ඉවරයි. දැන් මේක කොතරම් කල් සතර හදන්නේ නැද්ද? දන්නේ නැහැ කියන්නේ. රජගහනුවර සිටියේදී නම් පැහැදිලි කරවා දාලේ වේපුල්ල හෝ වේ බාර පර්වතයක් පෙන්නලා මේ ප්‍රමාදය තුළ හදාගත්ත අස්ථි පංජරයන් ටික දිරන්නේ නැතුව කොට ගැහුවොත් එහෙම කන්දට වඩා උසයි එක්කෙනෙකුට අයිති කියලා. ඒ වගේම ඉතින් අපිත් බෞද්ධින් වශයෙන් කලක් ගත කළා
අවුරුදු 700ක් ඉතිහාසයක් තියෙනවා. ඊටත් එහා 2600 හැම තියෙනවා. නමුත් අර මේ මාර්ගයේ වැහුණෙන් පස්සේ කාලය මෙසේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, අරමුණ තුළ මේ මමත්වයෙන් ගැනීම තුළ සිදු වෙන්නා වූ සසරට බැඳීම ප්‍රමාදයේ බව. ඒක එහෙම ගන්න එක සිහිය නැතිකමේ ප්‍රතිඵලයේ බව අපිට තේරුම්ුනේ ගියේ නෑ. අපි ඒ තරම් ගැඹුරු දෙයක් හොයුවේ නෑ. අපි ඉතින් පින් කරපුවා නිවන් හම්බ වෙනවා. අපි පින් කරන්න පුරුදු වුණා. ලෝභක්කය දෙසක්කය මොහක්කය නිබ්බානං කියන පදේ අපට තේරුණේ නෑ. දැන් එහෙමනම් මෙන්න මේ වර්තමාන මොහොතේ මම විග්‍රහ කළේ ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ කයේ ඕන එකක මේ අරමුණේ මුලා වීම තුළ සතරට බැඳෙන එක ප්‍රමාදයයි. දැන් මේක බලවත්. බොහෝ කල් වඩා ඇති බැවින් අසුරු කසනකින් එකතු වෙලා සිද්ධ වෙලා ඉවරයි. මොහොතකින් ගැටෙනකොට අතීතෙනුත් එනවා, වර්තමානෙත් එකතු වෙනවා එකට. වර්තමානයේ විඳින අතර අනාගත ඵලයක් වදින හේතුත් තියලා ඉවර වෙනවා. සසර හදනවා. පව් උපාදානය තුළ, පින් උපාදානය තුළ, ධාන උපාදානය තුළ සසර හදන්න අපි දන්නවා. උගුල. දැන් මෙන්න මේක නොකරන්න, මේක සිදු නොවෙන්න තමයි අපට මේක නොකරනවට අප්‍රමාදය කියන්නේ. ඒකටයි සිහිය ඕන කියන්නේ. වර්තමාන මොහොතට ගන්න ඕන සිහිය මේ තරම් පොත් විශාල ප්‍රමාණයක තියෙන කාරණයක් වශයෙන් ගන්න පුළුවන් නේද? නීවරණයි, බොජ්ජංගයි, සත්‍යයි, අධ්‍යාත්මික බාහිර ආයතනයි තේරම වශයෙන්. ඒකයි මං ඇහුවේ හතර කියන්නේ ඕවටද කියලා. සතර ඉරියව්වේදී. හතර ඉරියව්වේදීම පහළ වන වර්තමාන ස්කන්ධ පංචකයට එකතු වී සසර හදනවද, එකතු නොවී සසරින් මිදෙනවද? අර හුස්ම පාර ඇතුළු වෙන එක වෙනයි, දැනීම තව එකක්. ඔබට මේකට එකතු වෙන්න එක වළක්වන්න මෙතෙන්ට දැනීම ගේන්න පුළුවන් නම් අන්න දියුණු කරන්න ඕන සිහියකටයි. අතීතයෙන් ඇවිදින් වර්තමානයේ රැවටි අනාගත ඵල උපදින්න හේතු තබා අවසන් වෙන මේ ප්‍රමාද විහාරී බන්ධනගත ස්වභාවය වළක්වන්න, සසර හදන්න නෙමෙයි කඩන්න. පඤ්ඤාය පස්සති දියුණු කළ නුවණකින් දකින්න වෙනවා. දැන් එහෙමනම් තව වචනයක් ගන්නවා මම. මේ සියල්ල මොනවා විදිහට දෙන්නේ? අද හිට කරන තවත් දේශනාවක් තුළ මම මේක සැලසුම් කරලා තියෙනවා කියන්නත්. ඔය අවස්ථා තුන එන්නේ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය යටතේදී. අපි කලේ එකතු වෙන එකකට. හොඳයි සපයි සාන්තයි කියලා එකතු වෙච්ච එක. දිගුකල් සසරේ කලේ එකයි. දැන් කරන්න ඕන එකතු වෙන්නේ නැති එක. අනේ එකතු වෙන්නේ නැතිව ඉන්න නේද සිහිය ඕන. කඩන්න, සසර හදන්න නෙමෙයි සිහිය ඕන කඩන්න. අර තණ්හා උපාදාන භව පච්චා ජාති. භව ප්‍රත්‍ය වුණොත් ජාති හට ගන්නවානේ. හැබැයි භව නිරෝධෝ නිබ්බානං කියලා තියෙනවා. භව නිරෝධ කරන්න පුළුවන් නම් අන්න සිහියෙන් වෙන්න ඕන දේ. හැබැයි භව නිරෝධ වෙන්නේ නිකන් නෙවෙයි. උපාදාන නිරෝධ වුණොත්. උපාදාන නිරෝධ වෙන්නේ තණ්හා නිරෝධ වුණොත්. තණ්හා නිරෝධ වෙන්නේ වේදනා නිරෝධ වුණොත්. වේදනා නිරෝධ වෙන්නේ පස්ස නිරෝධ වුණොත්. අරවා පස්සේවල්. වේදනාවෙන් නවත්තන්න සමහර අය කතා කරනවා. නෑ. අසුරු ගසනකින් සිදුවෙන බැවින්
වේදනා තණ්හා උපාදානව වෙලා ඉවරයි. මගක් ගින් හරියන්නේ නැහැ. වර්තමානයේ කර්ම රැස් වුණොත් කර්ම කළොත් අනාගත විපාක දෙන්න කර්ම හේතුත් තියලා අතර එකවර සිදු වෙන්නේ. කර්ම වර්තමානයේ විපාක දෙන්න හේතු ඉතුරු වෙන එක උපාදාන බව. දෙකම සිදු නොවිය යුතුයි. එතකොට මේක ගන්නවා පහන සංඥාවලින් උපදින uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං uppannam විහිංසා විතක්කං. ඒ ඕන එකකදී කරපු දේ අදිවාසේති නප්පජහති නවිනෝදේති කරන්න ඕන දේ නාදිවාසේති. උපදින්නත් ඕන මේවා. උපදින්න එපා කියලා බෑ. අර සතියක් වඩලා සමාධියක් හදාගෙන ඉන්න උපදින්න දෙන්නේ නැතෝ ඒක දිහා බලන් ඉන්නවා. බලන්න uppannam එක කොහොමද කියලා පහන වෙන්නේ කොහොමද එතකොට කියලා. මන්දයක් චිත්තාභ්‍යන්තරයේ හැඟවුරු දෝෂයක් තිබෙනවා ඒක ඇවිදින් ඉවර වෙන්න ඕන. උපන්න කුසල් දුරු වෙන්න ඕන. ඒවා ඇවිදින් ඉවර වෙන්න ඕන. එන්නත් ඕන. නමුත් වර්තමානයේ හරහා අනාගතයක් නොහදා ඉවර වෙන්නත් ඕනේ. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චත දුක්ඛත අනාත්තත යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි සත්‍ය. මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බලන්න ඕන. උපදින්න එපා කියලා නෑනේ. කාම විතර්ක කියන්නේ පංච උපාදානස්කන්ධය. ව්‍යාපාද විතර්ක කියන්නේ පංච උපාදානස්කන්ධය. විහිංසා විතර්ක කියන්නේ පංච උපාදානස්කන්ධය. උපන්නේ කියන්නේ. අන්න දැන් මෙතෙන්ට මෙන්න මේ අතීතයෙන් ඇවිදින් වර්තමානයේ විඳ අනාගතයට තබන එක කඩන්න පුළුවන් කොතනින්ද? බින්දොත් අනාගතේ හේතු ඉතුරු වෙනවා. ප්‍රමාදයි. මේක නොකරන්න නේද මේ අප්‍රමාද වෙන්න ඕන සිහිය තියෙන්න ඕන. මේ ස්කන්ධ පංචකයේ ස්වභාවය හැම විටම හටගෙන නැතන එක. හතරක් තියෙනවා හැම එකේම. ඔබේ ඇහැට පේන අතර වගේම ලුණු සිවියක සෛල ගත්තාම සෛල අතර හතරක් තියෙනවා වගේම තව ටිකක් සියුම් කළ වෙල ස්කන්ධ පහෙන් පහටත් අතරක් තියෙනවා. මෙතනින් අපට සසර ඉවර කරන්න පුළුවනි. එකතු වුණොත් සසර හැදේ, එකතු නොවුනොත් සසරෙන් මිදේ. එකතු වීම මඤ්ඤමානයයි, එකතු නොවීම අමඤ්ඤමානයයි. එකතු නොවීමට නේද සිහිය තියෙන්න ඕන. දැනෙන්න ඕන, සිහියට දැනෙනවනේ. හොඳයි, ස්කන්ධ පංචකයේ උපාදානස්කන්ධයේ ස්වභාවය හටගෙන නැසෙන එක නම් අල්ලාගත්තොත් නම් හේතු ඉතුරු වෙන්නේ අල්ලා ගැනීම නිත්සුකාත්ම, අල්ලා නොගැනීම අනිත්‍ය වෙන්න බැරිද? සසර ඇවිදින්නේ අනිත්‍ය නිත්‍ය සංඥා දුක්ඛේ සුඛ සංඥා අනිත්‍ය අනාත්ම නිත්සුකාත්ම වශයෙන් ගැනීමේදී. එහෙනම් නිත්සුකාත්ම වශයෙන් ගැනීම ප්‍රමාදේ වෙන්න බැරිද? එසේ නොගැනීමට තෙන්ද සිහිය ගේන එක එකතු වුණොත් නිත්සුකාත්ම නම් එකතු නොවුනොත් ස්කන්ධ පංචකය උපාදාන නොවීමේ යනවා නේද? වර්තමාන කර්මයක් සිදු නොවි විපාකයක් සිදු නොවි හටගත් එක මිය යනවා. එතකොට උපන්න කුසල් දුර වෙනව නේද? ආය නූපන්න කුසල් උපදින්නේ නැහැ නේද? දැන් අර අතීතයට එකතුනේ නැත්නම් පස්ස නිරෝධය නේද? පස්ස නිරෝධුනොත් වේදනාත් නිරෝධයි නේද? වේදනා නිරෝධ තණ්හාත් නිරෝධයි නේද? තණ්හා නිරෝධුනොත් උපාදානත් නිරෝධයි නේද? උපාදාන නිරෝධ භව වෙන එකත් නිරෝධයි නේද? දැන් කර්ම සහ විපාක සිදුුනේ නැහැ. භව නිරෝධය මොකද්ද? නිබ්බානන්නේ. මොහොතක් පාසා බුදුන් වෙතනේද යන්නේ? සිහින කටයුතු කියන අප්‍රමාදයේ නිවනට මඟ. මෙන්න මේක තේරුම් අරගෙන සතිපට්ඨාන කියන්නේ මොකද්ද කියලා හොයන්න. පොත්වල ඉරිලා ඉන්නේ නැතුව. ඔබට කරන්න තිබෙන වර්තමානයේ ත්‍රිවිධ විතර්කයේදී ඒකට එකතු නොවන එක. නැත්නම් ඒ මොහොතේ උපදින එකේදී. එතෙන්ට
සසර පැවැත්වුවොත් ඇලුනොත් සසර හැදීම් කර්මය රැස් වී විපාකත් රැස් වෙනවා. එකතු නොවුනොත් අතීතයේ මේ යනවා. ඇවිදින් මේ යනවා. උපන්න කුසල් දුරු වෙනවා. බලන්න දැන් පහාණය වෙන්නේ නැද්ද කියලා. අර තණ්හා උපාදාන භව කළොත් තමයි අවිද්‍යා සංකාර පහන නැතුව සතර හැදෙන්නේ. ඒ ටික නැත්නම් මොකද වෙන්නේ? අතීතයෙන් ඇවිදින් වර්තමානයක් නොහදා මේ යන්න ඕන නේද? බලන්න සිහිය දියුණු කරගෙන බලන්න අභ්‍යාස කිපයක් කරලා බලන්න. අවාසනාවකට එහෙම 100ක් දියුණු කළේ නෑ ජීවිතවල. අසුරු ගසන සැනකින් උතෙන් එකතු වෙලා ගහ ගන්න මරා ගන්න කපා ගන්න කොටන්න පලි ගන්න එකට එක කරන්නම ගියා ඇරුණාම ප්‍රමාද විහාරී වුණා ඇරුණාම පෘථග්ජන සමාජය තුළ අප්‍රමාද විහාරී නැත. ඒක සසර දුක් කෙලවර කරන්න කැමති ආර්ය පුද්ගලයින්ට අදාළ වැඩක්. මාර්යාවත යන පාර වෙනුවට බුදුන් වෙත යන පාරට. දැන් නැවත නැවතත් බලනවට කියනවා වඩනවා කියලා. පුරුදු කරනවායි කියලා. දැන් ඕනෑ තරම් අවස්ථා එන්නේ නැතිද? අවදි වූතෙන් පටන් නින්දට යනතුරුම අවස්ථා. සතර ඉරියව්වේ පස් දොරේ. තේරුම් ගත්ත පුද්ගලයාට එකතු නොවින් හදන්න පුළුවනි. තේරුම් ගත්ත නැති කෙනාට අහු වෙලා අවුල් හදා ගන්න පුළුවනි. ඇහැට හමු වෙන එකම අරමුණකදී, කනට හමු වෙන එක අරමුණකදී, ගැටුමක් ඇති වෙන තැනකදී, කාර්යාලයකදී පෘථග්ජනය අවුලක් හදාගනි. සිහිය තියෙන කෙනා නිරෝධය දකි. එතකොට බාහිර එකේද තිබෙන්නේ? අර අවුල හැදෙන්නේ බාර ගැනීමේ, නිවෙන්නේ බාර නොගැනීමේ. බාර ගැනීම ප්‍රමාදයයි, බාර නොගැනීම අප්‍රමාදයයි නේද? සිද්ධි දවුල් ඇති කරන්නේ බාර ගැනීමද? ඔන්න. දැන් මම දකින්නේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න නැත්නම් මේ විතර්ක තුනේ එකතු නොවී ඉන්නට සතර ඉරියව්වේදීම නින්ද හැරුණේට හැම මොහොතකදීම කොයි මොහොතේ මේ හොරායිද? කෙසෙල් ගණක් කපිලා පැහැදිලා තියෙනවා, පැහිලා තියෙනවා. තුන් යාමයක් තියෙනවා රාත්‍රියට. තුන් යාමේ කොයි වෙලාවයිද දන්නේ නැහැ. තුන් යාම පුරාම ඉන්න වෙනවනේ බලන්න එහෙනම් අල්ලගන්න. ඒ වගේ මේ ඉරියව් හතර තුළ මේ පස් දොරට ගැටෙනකොට Tamanගේ හදාගත්ත අතීතයේ ඇවිදින් රැවටි අනාගතය හදන මේ වද දෙන මුලාවෙන් මිදෙන්න වර්තමාන මොහොතට එකතු නොවීමෙන් සතිය කරන්නේ මේ දෙන්න අතරට ඇවිදින් කඩන එක. හුරු කරන්න වෙනවා. පුරුදු කරන්න වෙනවා. මෙන්න මේක ඔබට තේරෙනවා නම් වෙන මොනම බණක්වත් දැනගන්න ඕන නැහැ. අර ඉස්සෙල්ලා කතා කරපු මොනම ඉතිහාසයක්වත්. බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඇමරිකාවේද ලංකාවේද ඉන්දියාවේද ඒවා වැදගත් වෙන්නෙත් නැහැ. බුදුහාමුදුරුවෝ අදාළේ මේක. ඒකයි කරන්න ඕන. උන්වහන්සේ උසද මහතද රතුද මිටිද ඒවා වැදගත් වෙන්නෙත් නැහැ. ඉසකයා රවුම්ද අක්බමුරුද දත් 32ක් 40ක් තිබුණාද ඒවත් දැනගන්න જાති තියෙන හරියට. ඒ මොනවාවත් දැනගන්න ඕන නැහැ. දැනගත්තට කමකුත් නැහැ. අපි දන්න නිසා. නමුත් අදාළ දේ දැනගත්තාම ඔබට මේ වැඩේ සිද්ධ වෙනවා. පොඩි දෙයයි නේද දැනගන්න තියෙන්නේ. දැන් මෙතන භව පච්චයා ජාති වෙනකොට භව නිරෝධෝ නිබ්බානම් භව පච්චයා ජාති පමාවනම් භව නිරෝධෝ නිබ්බානම් අප්‍රමාදයේ සිහිය නෙවෙයිද සිහියෙන් නෙවෙයිද කරලා දුන්නේ. දැන් මේක කරන්න වීරිය කරන්න ඕන කියලා නේද තිබෙන්නේ. විරියේන දුක්ඛං අච්ඡේති කියලා. මන්දයත් වීරිය කරන්න වෙලා තියෙන්නේ බොහෝ කල් එකතු වීම නැවති පැත්තට බලය දීලා තිබුණ නිසා. මේ හමුදාව දුර්වල කරගෙන බොජ්ජංග හමුදාව බලවත් කරන්න මෙයා දුර්වල වෙනවා. සටනක් මේක. මාර හමුදාව බලවත් නමුත් බොජ්ජංග හමුදාව බලවත් කිරීමෙන් මාර පරාජය. පෙර දැවුණු තැවුණු අවස්ථා 7ක් 8කට 10ක් 15කට මුණ දෙනකොට පෙර තරම් දැවෙන්නේ නැහැ.
කම්පා වෙන්නේ නැහැ කියලා තේරෙනවා නම් ප්‍රතිඵල පෙනෙයි ඔබට. සම්දිට්ඨිකනේ මේක. ධර්මයේ සම්දිට්ඨිකනේ. ඒ මොහොතේම විපාක. එම විපාක පෙනෙනකොට තවදුරටත් ඔබට වීරිය ඇති වෙයි. මේක කියලා දෙන්න බුදුවරයෙක්මයි ඕන, මේක කියලා දෙන්නේ බුද්ධෝත්පාකයමයි, මේක හැම සද්ධර්මයේ හැම වෙන කොහෙවත් ගිහින් ලෝකේ වෙන මනුස් ආගමක ඉපදිලා හෝ දිව්‍ය ලෝකෙ ගිහින් හරි මොනවත් ඔය කරන්න බැරි බව තේරෙනකොට තමයි ලබාගත් වටිනාකම ජීවිතයේ ශන සම්පatti වටිනාකම තේරෙන්නේ. බුදුවරු හැරුණාම මේ මොහොත සතර කඩන හැටි දේශනා කරපු තවත් දහමක් ලෝකේ මම දකින්නේ නැහැ. එබැවින් මේක ආත්මාර්ථකාමීව ලබන්නා වූ තනි සැපතක් වෙනුවට මේකෙදි දුර්වල වෙලා යන්නේ ඔබේ ආත්මාර්ථය නිසා සමාජයට සිදුවන අයහපත නතර වෙනවා. ඔබට අවංක වෙන්න වෙනවා. ඒ වගේම සමාජයේ ඔබ ගැටුම් ඇතික නොකරන්නේ බවට පත් වෙනවා. ඒ Taman හදාගන්න එක තුළ දැහැමි සමාජයක් ස්ථාපිත වෙන එක ඊට පස්සේ සිදු වෙනවා. මන්දයත් මේක අත්තාධිපත්‍යයක් නෙමෙයි, ලෝකාධිපත්‍යයක් නෙමෙයි, මේක ධම්මාධිපත්‍ය. ධර්මයේ සරණින් උපාදාන බව නොකරන එක පවු නොකරන බව. ධම්මාධිපතයය. බුදුවරු අදාළ ආධිපත්‍ය ඔබේ හිතේ ඒ ආධිපත්‍ය රජ කරන්න පටන් ගන්නවා. නැවතත් අවදි වූ පැන් පටන් නින්දට යනතුරු. නැවතත් සෝවාන් වූ පැන් පටන් රහත් වෙනතුරු මේ පාරේ යන්න ඔබට බුදුන් හමු වෙනු ඇති. ධර්මයේ කෙරෙහි ලැබියාවක් දක්වන සකලවාසී බෞද්ධ ජනතාවට පමණක් නොව ඉන්හාට තේරුම් ගත්ත අනික් ජනතාවටත් මේ සැනසීම කරා ළඟා වෙන්නට තමන්ට තමන් අවබෝධ කරගන්න ලැබේවායි කියන ප්‍රාර්ථනාව කරමින් දේශනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා නාවල වෝල්ට ගුණසේකර මාවතෙහි පදිංචි කුමාර ජාතිස්ස මහතා සහ විජිතා මංගලිකා මහත්මිය විසින් සදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. හොඳ මාතෘකාවකුත් ලබා දී තිබෙනවා. මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලය මේට වසර 9කට පෙර පරලෝසෙපත් වන්නට යෙදුණු ප්‍රේමවතී දිසානායක මෑණියන්ටත් වසර 2කට පෙර පරලෝසෙපත් වන්නට යෙදුණා වූ කරෝලිස් ජයසේන පියාණන්ටත් වසර 17කට පෙර පරලෝසෙපත් වන්නට යෙදුණා වූ කරෝලිස් අප්පු පියාණන්ටත් වසර 9කට පෙර පරලෝසෙපත් වන්නට යෙදුණා වූ සෝමාවතී මෑණියන්ටත් වසර 10කට පෙර පරලෝසෙපත් වන්නට යෙදුණා වූ සුරානී සෙන්තිකා මෙනවී ඇතුළු පරලෝසෙපත් සියලු ඥාතීන්ට අවශ්‍ය නම් අනුමෝදන් වේවා. සියලු දෙනාටම අවශ්‍යයි කියන්න බෑ. පරලෝකීය ගමනේ පිරින්න අප නැතන එක තැනක් අනිත් තැන් වලට වැදගත් වෙන්නේ නැහැ. ඔවුන්ට උපහාරයක් වේවා. ඔබේ පවුල් වලට කළා වූ මෙහෙවරට අවශ්‍ය නම් අනුමෝදන් වේවා. භව ගමන සැපවත් වී යලි උපදිනා මිනිසත් ජීවිතයකදී මේ කියන සදහම් තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් නිවන් මඟ පූර්ණේ කරගන්නට ලැබේවා. වචන ටිකක් සකස් කළා මම වෙන්න ඕන ආකාරයේ. ගෞරවනීය දේශකයන් වහන්සේට සුජීවල් සිටිනා වූ දායකත්වයේ දරූ අය ඇතුළු පවුලේ සියලුම දෙනාටත් මේ උතුම් කුසලානිසංසයේ අත්පත්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. මේ ගෞතම බුදු සසුනේදීම උතුම් නිර්වාණ සාක්ෂාත් කර ගැනීම පිණිස සෑම සියලු දෙනාටම මේ උතුම් කුසලය නැත්නම් මේ අකුසලයෙන් වෙන්වීමට අදාළ මාර්ගයේ පෑදීම හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබගේ යහපත් සියලු පැතුම් සඵල වෙන්නට ධෛර්ය ශක්තිය ලැබේවා. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං